ආයුබෝවන් සුබ දැසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබට නිරෝගී සුවබර දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි දන්නවා මේ කාල සීමාව ටිකක් අභියෝගාත්මකයි. ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය ව්‍යාප්ත වෙනවා. ඊයේ දවසෙත් අපිට වාර්තා වුණා පෙරේදා දිනේදී සිද්ධ වෙච්ච ඊයේ දවසේ තහවුරු කරපු කොරෝනා ආසාදිත මරණ 32ක් පිළිබඳ තොරතුරු. ආසාදිතයන් ප්‍රමාණය 1137 දක්වා වැඩි වෙලා තිනවා. හැබැයි මේ සියල්ල අතරේ සමාජයක් විදියට රටක් විදියට අපි ඉදිරියට ගමන් කළ යුතුමයි. කොරෝනාව අපේ ජීවිතයට බාධාවක් කර නොගත යුතුයි. විශේෂයෙන්ම රටේ සංවර්ධනය පිළිබඳව කතා කරනකොට අපේ රටේ තරුණ පරපුරට හිමි වෙන්නේ බොහොම වැදගත් තැනක්. කාලයක් තිස්සේ අපේ වැඩිහිටි පරම්පරාව තරුණයන්ට මේ තරුණ පරපුරට චෝදනා නගනවා, දොස් නගනවා. හැබැයි මේ සියල්ලටම හේතුව අර වැඩිහිටියන්ගේ මේ හැසිරීම මේ සියල්ල ආදර්ශයට අරගෙන තමයි තරුණ පරපුරක් වුණත් රටක් වෙනුවෙන් නිර්මාණය වෙන්නේ. හින්දා යහපත් තරුණ පරපුරක් බිහි කරන්න අතීතයේ ඉඳන් දැවැන්ත වැඩපිළිවෙල ගණනාවක් ක්‍රියාත්මක වුණා. ඒ අතරින් ජාතික යොවුන් සේනාංකය බොහොම විශේෂයි. ජාතික යොවුන් සේනාංකය පිළිබඳව වැඩියෙන් කතා කරන්න කොහොමද වර්තමාන තරුණ පරපුර රටේ සංවර්ධනයට දායක කරගන්නේ? මේ සඳහා ජාතික යොවුන් සේනාංකය හරහා කොයි වගේ මඟ පෙන්වීමක්ද සිද්ධ කෙරෙන්නේ? මේ සියල්ල පිළිබඳව කතා කරන සූදානම් අද දවසේ 7 වෙනි පැයෙන් අපි ඒ සඳහා ආරාධනා කළ 7 වෙනි පැය මැදිරියට ජාතික යොවුන් සේනාංකය නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂතුමිය පුහුණු ජනනි අබේසිංහ ඔබට අපි ආරාධනා කළ සුබ දැසන. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් එහි කතිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරනවා නිවන්ත කනුන මහත්මයා. සුබ දැසනක් ඔබතුමන්ට. ඒ වගේම නිවන්ත කනුන මහත්මයා පිළිබඳව හඳුන්වනකොට ඔහු හිටපු අතිරේක අධ්‍යක්ෂවරයෙක් ජාතික යොවුන් සේනාංකය නියෝජනය කරන. ඉතින් මේ දෙපළත් එක්ක අපි සූදානම් ජාතික යොවුන් සේනාංකය පිළිබඳව කතා කරන්න. ආරම්භයක් විදිහට අපි කැමති ජනනි අබේසිංහ ඔබත් එක්ක කතා කරන්න මේ ජාතික යොවුන් සේනාංකය දැන් නම කිව්වහම බොහොම දෙනෙක් දන්නවා ජාතික යොවුන් සේනාංකය කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම මේ ජාතික යොවුන් සේනාංකය කියන්නේ කොයි වගේ ආයතනයක්ද? අපි වඩා දැනුවත් වෙමු. මොකක්ද අරමුණ? ජාතික යොවුන් සේනාංකයේ පිහිටුවන වර්තමානයේ කෙරෙන කොයි වගේ කාර්යභාරයක්ද ඉෂ්ට සිද්ධ කෙරෙන්නේ? අපි කතා කරමු. ප්‍රථමයෙන්ම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් විදිහට ජාතික යොවුන් සේනාංකය මේ රටේ තරුණ තරුණියන් සඳහා අවශ්‍ය කරන මෘදු කුසලතා ඔබ දන්නවා ජීවන කුසලතා කියලා අපි හඳුන්වනවා. මේ සියලුම කටයුතු එහෙම නැත්නම් මේ ජීවන කුසලතා මෘදු කුසලතා සම්බන්ධයෙන් කටයුතු කරන රජයේ එකම පුහුණු ආයතනය වෙනවා. එතකොට මේ රටේ නන්දෙසින් ජීවත් වෙන ඉන්න තරුණ තරුණයන්ගේ අභිලාෂයන් ඒකරාශී කරගනිමින් මේ අභිලාෂයන් හරහා ඔවුන්ට මොන වගේ අනාගතයක්ද අපි සාක්ෂාත් කර දෙන්නට අවශ්‍ය වෙන්නේ? ඒ වගේම තමයි ඒ සඳහා මොන වගේ වැඩපිළිවෙලක්ද අපි සිද්ධ කරන්නට ඕන කියන කාර්යය ඔස්සේ ජාතික යොවුන් සේනාංකය නිරන්තරයෙන්ම අපකැප වී කටයුතු කරන්න සූදානම් වෙලා සිටිනවා. අපි බලමු මේ මොනවාද මෘදු කුසලතා කියන එක. අර ගොඩක් අය දන්නේ මෘදු කුසලතා කිව්වහම මේ soft skills කිව්වහම. ස්කිල් කියන කාරණේ තමයි. ඉතින් පුද්ගලයෙක් විදිහට, පුරවැසියෙක් විදිහට ජීවිතේ අපිට බොහෝම අවස්ථාවලදී අපේ එදිනදා ජීවිතේ වගේම රාජකාරී ජීවිතේ, වෘත්තිමය ජීවිතේදී අපිට අත්‍යවශ්‍ය කරන පහසු කාරකයක්. එහෙම නැත්නම් එකිනෙකා අතර මේ කටයුතු සම්බන්ධීකරණය කරනකොට, ගනුදෙනුව කරනකොට අපිට අවශ්‍ය වෙන දේ තමයි මේ මෘදු කුසලතා. ඉතින් මෘදු කුසලතා එහෙම නැත්නම් අපි කියන hard skill එකත් එක්ක soft skill එක આવොත් මේක හරියට තරාදීක දෙපැත්ත වගේ මේ දෙක නැතුව අපිට මේ ගමනක් යන්න බෑ. ඉතින් ඒ නිසා ජාතික යොවුන් සේනාංකය මේ තාරුණ්‍ය සවි බල ගන්නවන්නට අවශ්‍ය කරන මෘදු කුසලතා සම්බන්ධයෙන් කටයුතු කරන එකම පුහුණු ආයතන බවට පත් වෙනවා. ඇත්තටම මේ සඳහා අපි මේ කතා කරපු ජාතික යොවුන් සේනාංකය අපි නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට් එක තමයි මේ රටේ තාරුණ්‍ය. ඔවුන් විනයෙන්, නායකත්වයෙන්, පෞරුෂයෙන් හෙබි ඒ වගේම ඔවුන් ඒ සම්බන්ධයෙන් ස්වාධීනව කටයුතු කරන්නට පුළුවන්, සාමකාමීව තීන්දුව తీරන ගන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔවුන් ඵලදායී විදිහට රටේ සංවර්ධනයට දායක කරන්නට අවශ්‍ය වෙන විදිහේ සමබර පෞරුෂය නිර්මාණය කරන්නට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. ඒ සඳහා අපි දකින්න දර්ශනත් එක්ක කතා කරමු ජනන මේ ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යාපනය ලැබෙන බොහෝ පිරිසක් අර ඔබතුමිය කිව්වා වගේ රටේ අනාගතයේ මේ තාරුණ්‍ය අර ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනයක් විදිහට එලීට දාන්නේ අර මෘදු කුසලතා එක්ක මෘදු සහ
මහා දෘඪ කුසලතා ජනනී කිව්ව කාරණාව මේ දෙත් එක්ක අර සමබර පුරවැසියෙක් රටට බිහි වෙනවා. අනිවාර්යයෙන්ම. ඉතින් අපි කතා කරපු මේ ප්‍රොඩක්ට් එක නිර්මාණය කරන්නට අපි බලමු කොහොමද මේකට අවශ්‍ය කරන මැන්ඩේට් එක නිර්මාණය වුණේ කියලා. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන නෛතික රාමුව 2002 වර්ෂයේ අංක 21 දරන පාර්ලිමේන්තු පනතින් ජාතික යොවුන් සේනාවක් ස්ථාපිත කරනවා. එවකට මේ ආයතන ස්ථාපිත කරනකොට රටේ තාරුණ්‍ය නායකත්වයක් ලැබි පුරවැසියෝ විදිහට මේ රටේ ආර්ථිකයට දායක වන්නට, ඒ වගේම තමයි ඔවුන්ට ශක්තිමත් පෞරුෂයක් ගොඩනගන්නට, ඒ වගේම තමයි ඔවුන් ස්කිල් එකක් එහෙම නැත්නම් කුසලතාවයන්ගෙන් පරිපූර්ණ තරුණයන් බවට පත් කරන්නට, තරුණ බලකායක් බවට පත් කරන්නට අවශ්‍ය කරන එකම රජයේ පුහුණු ආයතනය විදිහට කටයුතු කරන්නට මේ ආයතනය ආරම්භයේ අපි ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් වර්තමානයේ වෙනකොට ආයතනයේ නමත් යොවුන් සේනාංකයේ ආයතනයත් ඉතාමත් නව යොවුනෙක් ඉන්න අවුරුදු 20ක වගේ කාලයක් තියෙන්නේ. ඒ නිසා අර දැන් අපිට වැඩසටහන ආරම්භයේදීම ඔබ දෙපළ දැක්කහමත් අර මේ දැන් සාමාන්‍යයෙන් යොවුන් සිතුම් පැතුම් අදහස් තේරුම් ගන්න සම වයසේ බොහෝ දෙනෙක් ඉන්නෝනේ. විශේෂයෙන්ම දේශකවරු ආචාර්යවරු මේ පිරිසත් අර තරුණ වී පසු වෙන බොහෝ පිරිසක්. අනිවාර්යයෙන්ම. ඉතින් අපි ඒ ගැන කතා කරනකොට අමතක කරන්නටම බෑ මේ නව ලෝකයේත් එක්ක වෙනස් වෙන මේ ගනුදෙනු කරන සමාජයක පුරවැසියෝ විදිහට තරුණයෝ විදිහට තරුණයන්ගේ අභිලාෂයන් තේරුම් ගන්නට පුළුවන් විදිහේ නායකත්වයක් අපිට තියෙනවා. ඉතින් වර්තමානයේදී බොහෝ අත්දැකීම් රාශියකින් හෙබි ආයතන ගණනාවක සභාපතිත්වය දරපු අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරපු කන දර්ශන රත්නායක මැතිතුමා වර්තමානයේදී ජාතික යොවුන් සේනාංකයේ සභාපතිවරයා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම තමයි මේ වෙලාවේ අපිට අමතක කරන්න බැරි තවත් චරිතයක් ඉන්නවා. අමාත්‍යාංශ අපේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්තුමා, එතුමා කීර්තිමත් පරිපාලන නිලධාරීවරයෙක්, එතුමා අනුරාධ විජේකොන් මැතිතුමා මේ අවස්ථාව මතක් කරනවා. මොකද එතුමා නිසා අපිට මේ ලැබෙන අනුග්‍රහය, ඒ මඟ පෙන්වීම ඉතාමත් විශිෂ්ටයි. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී ඒ ප්‍රතිපත්ති මේ කාරණා සම්බන්ධයෙන් වගේම අපේ දේශපාලන රාමුව සහ ඒ අවශ්‍ය කරන නියාමන බලවේගය අපේ අමාත්‍යවරයා ගරු නාමල් රාජපක්ෂ ඇමතිතුමා එතුමා මේ සම්බන්ධයෙන් බොහෝ අපිට අවශ්‍ය උපදෙස් මඟ පෙන්වීම ලබා දෙනවා. ඉතින් මේ කියන නායකත්වයක් යටතේ අපි ජාතික යොවුන් සේනාංකයේ මේ වෙනකොට ඉතාමත් වෙනස් විදිහේ වෙනස් මාදිලියේ නව ප්‍රවේශයකට අවතීර්ණ වෙලා තියෙනවා. ඉතින් ඒ ඔස්සේ අපි පැමිණෙනවා ජාතික යොවුන් සේනාංකයේ 2002 වර්ෂයේ ආරම්භ කරපු කාලේ ඉඳලා මේ වෙනකොට අපි මොන වගේ සංවර්ධන තත්ත්වයක්ද ළඟා කරලා තියෙන්නේ කියලා. දිවයින පුරාම අපේ මධ්‍යස්ථාන 56ක ජාලයක් තියෙනවා. ඒ මධ්‍යස්ථාන සෑම පළාතක්ම ආවරණය වෙන විදිහට තමයි පිහිටලා තියෙන්නේ. ඒ මධ්‍යස්ථාන තුල භෞතික සම්පත් වගේම මානව සම්පතුත් එදාට සාපේක්ෂව අද වර්ධනයක් වෙලා තියෙනවා. මධ්‍යස්ථාන 56 කිව්වම මේ කළමනාකරණය බොහොම අසීරුයි. කොහොමද මේ දේවල් කළමනාකරණය කරගන්නේ? අනිවාර්යයෙන්ම ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මොකද වෙනත් රාජ්‍ය ආයතනවලට සාපේක්ෂව උන්හා සසදා බලද්දී අපේ මේ ආයතනයේ ඉන්න කාර්යභාරය සිද්ධ කරන්නට අපිට මේ ගාමක බලවේගය වෙලා ඉන්න අපේ කාර්ය මණ්ඩල සුවිශේෂී. මොකද ඔවුන් යුද හමුදාවේ මාණ්ඩලික ශ්‍රේණිවල හිටපු විශ්‍රාමික නිලධාරීවරුන් වගේම ජාතික ශිෂ්‍ය බට බලකායත් නියෝජනය කරන මාණ්ඩලික නිලධාරීන් මොවුන් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ආයතන පරිශ්‍රය එහෙම නැත්නම් අපේ මේ පුහුණු ජාලය පරිපාලනය කරන්නට අවශ්‍ය කරන දිරිගැන්වීම සහ මඟ පෙන්වීම සිද්ධ කරනවා. ඒ වගේම තමයි කියන්නේ පැත්තේ අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් එහෙම නැත්නම් පුහුණු කටයුතු සම්බන්ධයෙන් අපිට ඩිප්ලෝමා ආධාරී ඒ වගේම තමයි උපාධිධාරී විශිෂ්ට ගණයේ හොඳ පළපුරුදු හොඳ කාර්ය මණ්ඩලයක් සිටිනවා. ඉතින් මේ කියන දිත්වයත් එක්ක අපි හොඳ ගමනක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මම ඔබට ප්‍රකාශ කරා දිවයින පුරාම අපේ මධ්‍යස්ථාන 56 ඇතුලේ අපිට කතා කරන්න ඕන අවශ්‍ය දේ තමයි මොකද කොළඹ තරුණයා සහ නාගරික තරුණයාගෙන් ඔබට ග්‍රාමීය මට්ටමට යනකොට මේ පරිධියට යම්කිසි දුරකට සම්පත් බෙදී යෑමේ සහ අවස්ථාවන් හඹා යෑමේදී යම් දුරස්තාවයක් සහ එහෙම නැත්නම් ඒ අතර පොඩි දුරස්ත මට්ටමක් අපි දැකලා තියෙනවා. ගැප් එකක් තියෙනවා. ඉතින් ඒ පරතරය පියවන්නට අපේ මේ මධ්‍යස්ථාන ජාලය නිරන්තරයෙන්ම අප කැප වෙලා කටයුතු කරන අපේ උපදේශක මහත්මීනුත් කාර්ය මණ්ඩලය ඒ සම්බන්ධයෙන් ලොකු වගකීමක් සහ ඒ කටයුතු ඉතාමත් හොඳින් කරගෙන යනවා. ඉතින් ඒ වගේම තමයි මේ මධ්‍යස්ථාන ජාලය ඇතුලේ අපිට තව සුවිශේෂී ආයතන 3ක් තියෙනවා. ඔබ දන්නවා
අපේ දම්මුල්ල ප්‍රදේශයේ තියෙන හෝටල් පුහුණු පාසලක්. හෝටල් පුහුණු පාසල ඒ වගේම තමයි නාවුල බැහැරගත පුහුණු මධ්‍යස්ථානයක් තියෙනවා. ඒ වගේම තමයි යක්කල ප්‍රදේශයේ IBPO පාට පුහුණු පවත්තන එහෙම නැත්නම් ව්‍යාපාර බාහිර කරන ක්‍රියාවලිය පුහුණු පාසල වශයෙන් ප්‍රධාන ගණේ අපේ මධ්‍යස්ථාන තුනක් තියෙනවා. තව බොහෝ දේ කතා කරන්න ඕන ඔබතුමිත් එක්ක අපිට මොහොතක් දෙන්න අපි නිවන්ත කනුරු මහත්මයාත් එක්ක කතා කරමු. එතුමන් ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය නියෝජනය කරන කතිකාචාර්යවරයෙක්. ඒ වගේම හිටපු අතිරික්ත අධ්‍යක්ෂතුමන් ජාතික යොවුන් සේනාංකය නියෝජනය කරන්නේ. නිවන්ත මහත්මයා මේ දැන් මෙතුමිය කියපු කාරණාත් එක්ක මට වගේම සමාජයේ ඉන්න බොහෝ පිරිසකටත් නැගෙන ප්‍රශ්නයක් තමයි මේ විශේෂයෙන්ම දැන් මේ වගේ යොවුන් සේනාංක වලින් ලබා දෙන දායකත්ව පිළිබඳ අපි දන්නවා. ඇතරදී මොහොතක් අපිට දෙන්න අපි වෙලා බලමු. හොඳයි බෙනවතත් එකතු වෙන 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ ජාතික යොවුන් සේනාංකය පිළිබඳව. දැන් අපේ ජනනි අබේසිංහ සඳහන් කරපු විදිහටම දැන් මේ යොවුන් සේනාංකය බොහෝ මේ විශිෂ්ට තරුණයන් සමාජයට දායාද කරන්න පෙරමුණ ගන්න ආයතනයක්. හැබැයි නිවත මහත්මයා කෙනෙක්ට හිතෙන්න පුළුවන් රටේ ඕනතරම් විශ්වවිද්‍යාල තියෙනවා, ඕනතරම් අධ්‍යාපන ආයතන තියෙනවා. හැබැයි ජාතික යොවුන් සේනාංකයක් අපිට අවශ්‍ය ඇයි? මොකද්ද මෙතන තියෙන වෙනස? මේ වගේ ආයතනයක් මොකද්ද ඇයි හේතුව පිහිටවන්න සහ කෙරෙන කාර්යභාරයත් එක්ක ඇයි මේ වගේ තැනක් අවශ්‍ය? ඔව් ඇත්තටම නජිත් හොඳ ප්‍රශ්නයක් ඔබ යොමු කළේ. බොහෝ දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක්. දැන් මොකද අපි දැන් කතා වුණා ජාතික යොවුන් සේනාංකයේ මැන්ඩේට් එක වෙන්නේ ජීවන කුසලතා කියන එක. ඒතකොට ජීවන කුසලතා කියන එක එයි අපිට වැදගත් වෙන්නේ. මොනවද ජීවන කුසලතා කියන පොඩ්ඩක් කතා කරලා බැලුවොත් විනාඩියක් අරගෙන දැන් ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතයේ තියෙනවා ස්කිල් knowledge and attitudes කියලා දුන්නා. කුසලතා දැනුම සහ ආකල්ප. ඒතර අපි සෑමීට සංවර්ධනය කරන්නේ ඔය තුනනේ. එතකොට යම්කිසි පුද්ගලයෙකුගේ මෙන්න මේ දැනුම ආකල්ප සහ කුසලතාවල තුලිතභාවයක් තිබුණොත් මේ තුලනාත්මක භාවයක් තිබුණොත් තමයි ඒ පුද්ගලයා සමාජයේ වැඩදායි ඵලදායි පුද්ගලයෙක් බවට අපිට කියන්න පුළුවන්. එතකොට මේ තුලනභාවය ඇතිකරන්න මේ සමතුලිතභාවය ඇතිකරන්න ඔහුගේ යම්කිසි චර්යාත්මක සංවර්ධනයක් ඇති කළ යුතුයි. මේ චර්යාත්මක සංවර්ධනය ඇතිකරන්න අවශ්‍ය කරන කුසලතාවලට තමයි අපි කියන්නේ ජීවන කුසලතාව කියලා. එතකොට පර්යේෂණ පත්‍රිකා විශාල ප්‍රමාණයක් තියෙනවා UNICEF WHO වගේ ආයතන වලින් ඉදිරිපත් කරපු මේ ජීවන කුසලතා ලබා දීම තුල තරුණයින්ගේ ඔවුන්ගේ සමාජගත වීම සමාජ අනුයෝජනීය වීම ඉතාමත්ම ධනාත්මකයි කියන එක සම්බන්ධව. තරුණයා කියන්නේ නජිත් මහත්මයා දරුවෙක්, යැපෙන දරුවෙක්, ස්වාධීන වැඩිහිටියෙක් වෙන්න අතර සංක්‍රාන්ති සමය. දැන් මේ සංක්‍රාන්තිය අපේ 15-29. ටිකක් වැඩි අපේ. අර වැට උඩ ඉන්න කාල සීමාව. වැට උඩ ඉන්න කාලේ මේ පැත්තට වැටෙයිද මේ පැත්තට වැටෙයිද? හරිද? හොඳ නරක තේරුම් ගන්න අවදිය. අර හැදෙන ගහ දෙපැත්තෙන් දැන් අන්නේ ඔය හරිද? එතකොට ලෝකෙ මේක 15-24ටත් සමහර තැන්වල තියෙනවා. ඒ රටවල ආර්ථික සමාජ තත්ත්ව අනුව. දැන් මේක පොඩි කාලයක් වුණාට මේ සංක්‍රාන්තියේ එයා ගන්න තීන්දුව තීරණත් එක තමයි එයා අවුරුදු 80ක් ජීවත් වෙනවා නම් ඉතිරි අවුරුදු 50ම ජීවත් වෙන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ. ඒතර මේ සංක්‍රාන්තියේදී අපි එයාට දෙන දේ එයාගේ ජීවිතයට බලපානවා. එයාගේ ජීවිතයට බලපානවා කියන්නේ එයා එතන ඉඳලා සමාජයේ වැඩදායී පුද්ගලයෙක්ද හානිදායී පුද්ගලයෙක්ද නැත්නම් නියුට්‍රල් පුද්ගලයෙක්ද කියන තීරණය කරන්නේ මේ කාලේ අපි දෙන දේ සම්බන්ධව. මෙන් ජීවන කුසලතා කියලා ගත්තාම දැන් ඊළඟට අපේ සහකාර අධ්‍යක්ෂතුමිය කතා කරයි අපේ මේ සිලබස් එක වගේ කරුණු සම්බන්ධව. මේ සිලබස් එක අපි හදලා තියෙන්නේ කොහොමද කියලා අපි බැලුවොත් දැන් UNICEF ආයතනයේම කියනවා ලෝකයේ ප්‍රමුඛතම වෘදු කුසලතා ලයිෆ් ස්කිල්ස් 10ක් ගැන. ප්‍රොබ්ලම් සෝල්වින් කියලා කියන්නේ ගැටලු නිරාකරණය. ඩිසිෂන් මේකින් තීරණ ගැනීම. එතකොට ක්‍රිටිකල් තින්කින් විචක්ෂණශීලීව හිතන්න පුළුවන්කම. ක්‍රියේටිව් තින්කින් නිර්මාණශීලී සිතීමේ හැකියාව. ඊට පස්සේ එයාගේ කමියුනිකේෂන් ස්කිල්ස් සංනිවේදන හැකියාව. ඒකම වෙනවා ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප්ස්. අනිත් පැත්ත එක්ක කොහොමද වැඩ කරන්නේ සහ ලීඩර්ෂිප් ටීම් වර්ක් ස්කිල්ස්. කණ්ඩායම් විදිහට වැඩ කරන්නේ. පොදු අරමුණක් හඹා යන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ එනවා ඔහුගේ ස්ට්‍රෙස් මැනේජ්මන්ට් ආතති කළමනාකරණය කෝපින් විත් ස්ට්‍රෙස් කියන ආතති කළමනාකරණය භාවමය බුද්ධිය මෙන්න සහ එම්පති සහ කම්පණය මේ 10 තමයි ලෝකෙ පිළිගත්තු ලයිෆ් ස්කිල් 10 ප්‍රධාන වශයෙන්ම මේ 10 උඩ තමයි යොවුන් සේනාංකේ හදලා තියෙන්නේ මේ සම්පූර්ණ සිලබස් එක කරිකියුලම් එක.
එතකොට මේක අපිට දැන් මම ඔබතුමාට කිව්වට මේ 10 ඔබතුමාගේ කොහේද කෙනෙකුගේ හැදෙන්නේ නැහැ නේද? ඒකට මෙකැනිසම් එකක් තියෙනවා. ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒක තමයි මේ යෝන් සේනාංකයේ මේ පුහුණු පාඨමාලාවේ අන්තර්ගතය. දැන් මේ 10 අපි කළා කියන්නේ මොකද්ද මේකෙන් වෙන්න දෙන්නේ? මේකෙන් පළවෙනි කාරණය මේ මම කියන සියලු දේ පර්යේෂණ පත්‍රිකා මගින් තහවුරු කරපු දේවල්. පළවෙනි කාරණය දේවල් කීපයක් වැඩි වෙනවා, අඩු වෙනවා. මොනවද? violent behavior. දේශසහගත ප්‍රචණ්ඩකාරී සැසිරීම් අඩු වෙනවා. negative and destructive behaviors. ඍණාත්මක සහ විනාශකාරී හැසිරීම් රටාවන් චරටා අඩු වෙනවා. මත්ද්‍රව්‍ය සහ drugs and මත්පැන් මත්ද්‍රව්‍ය විෂම ලිංගචර්ය වලට යන ඇබ්බැහිම් අඩු වෙනවා. වැඩි වෙනවා මොනවද? මනා සමාජ අනියෝජනය. හිතීමේ හැකියාව. ඉගෙන ගන්න තියෙන ආසාව. පන්ති කාමරයේ සහ ඉගෙන ගන්න පරිසරය තුළ එයාගේ හැසිරීම, චර්යාව මේවා ඉහළ යනවා. මේ හරහා මොකද්ද වෙන්නේ? අන්තිමට සුවදායි පරිසරයක් නිර්මාණය වෙනවා. මේ සුවදායි පරිසරය කියන එක එහෙම නැත්නම් මේ අපි කියන්නේ මේ peaceful living environment එකක් කියලා. මේ peaceful living environment එක හදනවා මාදිත මහත්මයා. ඒ ඇතුලේ innovations ඇති වෙනවා. ඒ කියන්නේ නවෝත්පාදන ඇති වෙනවා. entrepreneursලා බිහි වෙනවා ඒක. ව්‍යවසායිකයෝ බිහි වෙනවා. නවෝත්පාදන වෙනවා, entrepreneurs වෙනවා. ඒ හරහා ඕනෑම රටක ඔබ බලන්න ලෝකයේ දියුණු රටවල ස්වීඩන්, ඩෙන්මාර්ක් වගේ ස්කැන මේ වගේ නවෝත්පාදන ඉතා වැඩි. ඉන්ඩෙක්ස් එක ගත්තත් ඒගොල්ලන්ගේ නවෝත්පාදන ඉන්ඩෙක්ස් එක ඉතා වැඩි. entrepreneursලා වැඩි. ඒගොල්ලෝ තමයි ආර්ථිකය දුවන්නේ. ඒගොල්ලෝ ආර්ථිකය දුවනවා කියන්නේ ඒ ආර්ථිකය දියුණු වෙනවා. අවසානයේ සතුටින් සිටීමේ දර්ශකයේ ඒගොල්ලෝ ඉහළ ඉන්නේ ඇයි? හොඳ ආර්ථිකයක් හැම්නේ ඇයි? අර ජීවන කුසලතා ඒගොල්ලන්ගේ පාඨමාලා තුළ ළමයින්ගේ ජීවිත කාලය තුළ හැදෙමින් පවතින නිසා. ඉතින් මේ යවුන් සේනාංගය මේ කරන්නේ රුපියල් 7 වලින් මයින්ඩ් පුළුවන් වැඩ. මේ රටේ ආර්ථිකය කොට දාගන්න තමයි මේ අපි හදන්නේ. ඒකට අවශ්‍ය කරන තැනට මේ රට මෙහෙවන බාමක බලවේගයේ තරුණයෝද? මොකද ලංකාවේ 125 තරුණයෝ ඉන්නේ. මේක රටකට හම්බ වෙන බ්ලෙසින් එකක්. ඒ කියන්නේ මේ ආශිර්වාදයක්. ඒතකොට ලංකාවේ 125ක් තරුණයෝ මෙන්න මේ ගමන් මගට දාගන්න පුළුවන් නම් මේ පීඩලට මේ රට දියුණු කරන එච්චරම වල නෙමෙයි. නියත මහත්මයා ඔබ හොඳ තැනකට මේ සාකච්ඡාව ගෙනාව හොඳ ප්‍රවේශයක් ලබා දුන්නා. දැන් අර රටේ අපි කොතනක දැක්කත් ඔය පාර්ලිමේන්තුව දැක්කත් නායකයෝ ඉන්න ඕන තැන්වල ඉන්නේ නායකයෝ නෙවෙයි. නායකත්ව ලක්ෂණ නැහැ. සමාජයේ අපි ටීම් එකක් ගත්තත් ආයතනයක් ගත්තත් මේ මුල් පුටුවල ඉන්න නායකයෝ නෙමෙයි සමහර වෙලාවට. නායකත්ව ලක්ෂණ නැහැ. ටීම් එකක් කණ්ඩායමක් ඒ හැඟීම නැහැ. ජනනී අපි සිංහ මේ දැන් මොන වගේ විශේෂීත්වද මොන වගේ මේ අපි කියන විශේෂ නිර්දේශයක්ද මේ යෝන් සේනාංකයේ දරුවන්ට ලැබෙන්නේ? අර දැන් ඔබතුමී කිව්ව මෘදු කුසලතා නංවන තමයි මේ හැම දෙයක්ම කරන්නේ. එතකොට අර මේ න්‍යායාත්මක දැනුමම ලබා දෙන්න හැකියාවක් නැහැ. ප්‍රායෝගිකත්වයටත් මුල් තැන දෙන්න ඕනේ. කොයි වගේ විශේෂ නිර්දේශයක්ද කොයි වගේ පාඨමාලාද තියෙන යෝන් සේනාංකයේ? ඔව් නජිත් අපේ අතිරේක අධ්‍යක්ෂතුමා හිටපු අතිරේක අධ්‍යක්ෂතුමා ඉතාමත් හොඳ ප්‍රවේශයක් අරගෙන දුන්නා. ජාතික යෝන් සේනාංකයේ අපි මේ ක්‍රියාත්මක කරන පාඨමාලාවේ මොන වගේ පදනමක්ද තියෙන්නේ? ඒ පදනමට අවශ්‍ය කරන හැඩගැස්වීම අපි කොහොමද සිද්ධ කරන්නේ කියලා. මම එතනින් එහාට කතා කරනවා. අපි කොහොමද මේ පාඨමාලාව අපේ මේ රටේ තරුණ තරුණියන් සඳහා උන් සතුව තිබෙන මේ දැනුම කුසලතා ආකල්ප කියන මේ ත්‍රිත්වය අපි කියනවා 3H කියලා කියනවා. head hand heart මේ තුනත් එක්ක බද්ධ වෙලා තියෙන ඔවුන්ගේ ජීවිත කොයි විදිහටද අපි නගා සිටවන්නට මේ කටයුතු අපි සම්පාදනය කරලා තියෙන කියන කාරණය. විශේෂයෙන්ම අපි දැන් මේ කතා කරපු මෘදු කුසලතා ගෝලීය තත්ත්වයක් එක්ක වෙනස් වෙන සමාජයක ඒ සමාජ ගතිකයන් තේරුම් ගන්නට ඒ ගතිකයන් හා බද්ධ වන්නට ඒවා අනුගත වන්නට තිරසරව පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන පුද්ගලයෙක් නිර්මාණය කිරීම තමයි අපේ අවසාන අරමුණ, අපේ අවසාන අභිප්‍රාය වෙන්නේ. එතකොට මේ වර්ෂය අපි පදනම් කරගත්තොත් අපි සාමාන්‍ය සෑම වර්ෂයකම අපේ මේ පාඨමාලාව ක්‍රියාත්මක කරන කාල සීමාව ඒ කාලානුරූපීව අවස්ථානුකූලව අපි යම් වෙනස්කම් වලට භාජනය කරනවා. 2022 වර්ෂය අපි ගත්තාම මෙවර පාඨමාලාව මූලික පාඨමාලාව මාස 3 පාඨමාලාවක් විදිහට වර්ෂය අවසානයේදී අපිට පාඨමාලා දෙකක් කාර්තු දෙකක් යටතේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. සහ අවශ්‍ය සැලසුම් සකස් කරලා තියෙනවා.
එතකොට මේ පාඨමාලාව ඇතුලේ අපි පුද්ගලයෙකුට අවශ්‍ය කරන ඔහු යහපත් පුරවැසියෙක් විදිහට ඔහු සවිබල ගන්නවන්නට අවශ්‍ය කරන පෞරුෂත්ව සංවර්ධනය ඒ හරහා ඔහුට අවශ්‍ය කරන වෘත්තීමය මඟ පෙන්වීම. එතනිනුත් අපි නතර වෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අපි ඔහු සෞන්දර්යාත්මක රසවින්දන හැකියාවක් තියෙන පුද්ගලයෙක් බවට පත් කරන්නට අපි අපේ පාඨමාලාව ඇතුළේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා. කලා විෂය ධාරාවෙන් ඒ වගේම තමයි විවිධ ඩිබේට් කම්පිටිෂන් ඒ වගේ විවිධ අන්දමින් මොකද සහභාගීත්වය සම්බන්ධයෙන් අපි කතා කරන අධ්‍යාපනයේදී ඕනෑම දරුවෙක් ඕනෑම පුද්ගලයෙක් අපි පාඩම් කතා කරලා දෙන එහෙම නැත්නම් මේ ක්ලාස්රූම් මෙතඩ් එකේ ඉනකොට ක්ලාස්රූම් එකේ ඉඳගෙන කරන ක්‍රමවේදය සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි නිරන්තරයෙන්ම ඔවුන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ මේක ඇවිල්ලා බාස්කට් එකක් හරියට පර්සනැලිටි ඩෙවලොප්මන්ට් තියෙනවා, මේ කරියර් ගයිඩන්ස් එහෙම නැත්නම් වෘත්තීමය මාර්ගෝපදේශනය තියෙනවා. ඒ වගේම විශේෂ වැඩසටහන් විදිහට ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන්, ඒ වැඩසටහන් ඔස්සේ ඔවුන් නව යෞන් වියේ ඉන්න පුද්ගලයෝ විදිහට ඔවුන්ට අවශ්‍ය කරන සෞඛ්‍යමය පැත්තෙන් ඒ වගේම තමයි තමන්ගේ ජීවිතය සකස් කරගන්නට අවශ්‍ය කරන ව්‍යවසායිකත්ව දැනුම ඒ පාර්ශ්වකාර ආයතනත් එක්ක සම්බන්ධ වෙලා අපි ඔවුන්ට ලබා දෙන ඒ විතරකුත් නෙමෙයි මේ බාස්කට් එක ඇතුලේ අපි ඔවුන්ට ප්‍රජා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ ඔස්සේ මම ඉස්සෙල්ලා ප්‍රකාශ කරා වගේ මේ සහභාගීත්ව නිරීක්ෂණය සහභාගීත්වයේ හරහා තමයි ඔවුන් දේවල් ඉගෙන ගන්න. සහ ඒ හරහා තමයි අපේ අතිරේක අධ්‍යක්ෂ එතුමා හිටපු අතිරේක අධ්‍යක්ෂතුමා ප්‍රකාශ කරා වගේ මේ චර්යාත්මක වෙනසක් ඇති වෙන්නට නම් මේ කියන බාස්කට් එක ඇතුලේ මේ දේවල් ටික තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි භාෂාව සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාව මොකද මේ වෙනකොට ගෝලීය භාෂාවන් හරහා ඉංග්‍රීසි භාෂාවට විශාල තැනක් අත්පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ලෝකේ ජය ගන්න නම් භාෂාමය දැනුම අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි පරිගණක තාක්ෂණය මේ සියලු දේවල් වලින් සන්නද්ධ වෙන ඉතාමත් හොඳ කොම්පෝනන්ට් එකක් හොඳ බාස්කට් එකක් අපේ මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ තියෙනවා. මේ සියල්ල මේ පූර්ණ කාලීනවද සිද්ධ වෙන්නේ මේ මාස 3 පුරාවටම පූර්ණ කාලීනව? අනිවාර්යයෙන්ම මාස 3 පුරාවටම මේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනකොට මට කියන්නට අවශ්‍යයි ඉන් අනතුරුව මේ මූලික පාඨමාලාව හා සම්බන්ධ වෙන අපේ තරුණ තරුණයන්ට තමන්ගේ අභිමතය පරිදි ඔවුන්ට පුළුවන් අපි සිබා විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා බෞද්ධ ශ්‍රී ලංකා අන්තර්ජාතික බෞද්ධ ඇකඩමියත් එක්ක අපි ඒකාබද්ධ වෙලා අපේ මූලික පාඨමාලාවේ ලබා දෙන සහතිකයට වැඩි වටිනාකමක් දෙන්නට අපි UGC එකම නැත්නම් අපි කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව අනුමත සිබා විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා සහතික පත්‍රය ලබා දෙන්නටත් අපි කටයුතු අපි මේ දකින්නේ අර රැකියාගත පුහුණුව නේද මේ විශේෂම දැන් මේ දැකපු දර්ශනවල විශේෂම මේ ඔබ දකින්නේ විතර යාමේ උලෙල. ඉතින් ඒ මෙවැනි අවස්ථාවලින් අවසානයේදී සමාජගත වෙන අපේ තරුණ තරුණියන් මෙවැනි විතර යාමේ උලෙලකින් තමයි ඔවුන් නික්ම යාම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ හරහත් ඔවුන්ට අපි ලබා දෙන මේ විනය නායකත්වයේ සහ පෞරුෂය ඔවුන් සමාජගත වෙලා සමාජයේ පුරවැසියෙක් විදිහට ඒ වගේම තමයි තමන්ගේ වෘත්තීය ජීවිතයෙන් සහ ඉන්න ඔබට තමන්ගේ පෞද්ගලික ජීවිතය නිවැරදි විදිහට නිසි ආකාරයෙන් හැඩගස්වා ගන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම අපි නිරන්තරයෙන්ම සිද්ධ කරනවා. ඉතින් අපේ යතර අපි දැක්කර මේ කෘෂිකාර්මික කටයුතු වල ඇඟලුම් ක්ෂේත්‍රයේ ඒ වගේම මේ අනිකුත් ක්ෂේත්‍රවලත් බොහෝ වෙලාවට මේ කලා ක්ෂේත්‍රයන් ගත්තත් මේ හැමතැනකම පුහුණුව ලැබෙනවා මේ පිරිසට. අනිවාර්යයෙන්ම ඔව් විවිධ ක්ෂේත්‍ර මම අර කතා කරන්නේ ඒ කියන්නේ ඔවුන්ට ලැබිය යුතු සමාජීය වශයෙන් ආර්ථිකමය වශයෙන් සහ සංස්කෘතිකමය වශයෙන් ඔවුන්ව සවිබල ගන්නවන්නට අවශ්‍ය කරන සියලුම මාදිලියේ පුහුණු වැඩසටහන් ඒ වගේම තමයි වර්ක්ෂොප් එහෙම නැත්නම් අපි වැඩමුළු ඒ වගේම තමයි ඔවුන්ට ප්‍රජා සංවර්ධන වැඩසටහන් ඒ වගේම ශාස්ත්‍ර චාරිකා බහැරගත පුහුණු විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන අපි නාවල බහැරගත පුහුණු මධ්‍යස්ථානයේ මොකද දරා ගැනීම සහ නායකත්වයේ කණ්ඩායමක් එක්ක වැඩ කිරීම මේ සියලුම දේවල් එක්ක අපි ඔවුන්ට ලබා දෙන මේ පුහුණුව ඇතුලේ මම හිතන්නේ ලංකාවේ කිසිම තැනකින් සහ ලෝකේවත් මෙවැනි විදිහේ අත්දැකීමක් ලෝක තාරුණ්‍යයට ලැබෙයි කියලා මොකද හොඳ අත්දැකීම් ප්‍රමාණයක් ලබාගෙන ඔවුන්ට සමාජගත වන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම අපේ පුහුණු පාඨමාලාව ඇතුලේ අපි සකස් කරලා දීලා තියෙනවා. හොඳයි. අපිට මොහොතක් දෙන්න අපි සූදානම් විරාමයක් ලබා ගන්න. විරාමෙන් පස්සෙත් එකතු වෙමු 7 වෙනි පැය සමගින්.
ඔබට අතට එකතු වෙන 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ රටේ තරුණ තරුණියන්ට ආලෝකයක් වෙන ආයතනයක් ජාතික යොවුන් සේනාංකයේ පාඨමාලා ක්‍රියාත්මකයි. මේ සඳහා ඔබටත් අයදුම් කරන්න හැකියාව තියෙනවා. අර කෙනෙක්ට හිතෙන්න පුළුවන් පාඨමාලා කිව්වම මේ මුදල් අය කරනවද කියලා ජනනි සහ මේ නිවන්ත මේ ඔබ දෙනාම පැහැදිලි කළා මේ පාඨමාලා පිළිබඳ. හැබැයි මේ සියල්ල නොමිලේ. ඉතාමත් පැහැදිලි නොමිලේ මේ පාඨමාලා සියල්ලම අපේ තරුණ තරුණයන් සඳහා විවෘතව තියෙනවා. අපි ආරාධනා කරන ඔවුන්ට අපි සමග සම්බන්ධ වෙන්න කියලා. හොඳයි. දැන් පාඨමාලා පිළිබඳව පැහැදිලි කර ජනනි මේ අතර නිවන්ත කනුන් මහත්මයා මේ දැන් මේ විදිහට පාඨමාලා ක්‍රියාත්මක වෙන මොනවද ඇත්තටම තරුණ තරුණියන්ට ලැබෙන ප්‍රතිලාභ අපි කතා කළා ආරම්භයේදීම කොයි ආකාරයේ දායකත්වයක්ද තරුණ තරුණියන්ට ලැබෙන්නේ කියලා. දැන් මේ වගේ පාඨමාලා වලට සහභාගී වුණාම මොන වගේ දෙයක්ද ලැබෙන්නේ ජීවිතේට තමගේ ආර්ථිකය සරි කරගන්න බොහෝ පිරිසක් උනන්දු වෙන කාල සීමාවක්. ඔව් දැන් ඒකත් ඇත්තටම අපි කියන්න මොන කාරණයක් මෙතන. ඒ කියන්නේ දැන් මේ පාඨමාලාවේ මූලික පාඨමාලාව මාස 3ක්. ඒ පාඨමාලාව තුළ අපේ ප්‍රධාන කන්සන්ට්‍රේෂන් එක අපේ අරමුණ වෙන්නේ අර ජීවන කුසලතා ගොඩනැගීම. ඊට අමතරව අපි ඔහුට දෙනවා යම්කිසි මට්ටමක අර එම්ප්ලොයිමන්ට් ප්‍රීරික්විසිට්ස් කියන්නේ ඕනෑම රැකියාවට අවශ්‍ය කරන දේවල් ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණය මේ දෙනුම් පද්ධතිය දෙනවා. ඒ වගේම අපි අර කිව්වා මෘදු කුසලතා ලබා ගැනීම සඳහා අපි සෞන්දර්යාත්මක රස වින්දනය, ඔහුගේ අර දරා ගැනීමේ ශක්තිය වැඩි කරන්න, ඔහුගේ ශාරීරික යෝග්‍යතාව වැඩි කරන්න අපි ෆිසිකල් ට්‍රේනින් ටිකක් මේ වගේ ක්‍රීඩා කලා මේ වගේ බ්ලෙන්ඩ් එකක් තමයි මිශ්‍රණ තමයි හම්බෙන්නේ. දැන් මේ මාස 3 අවසානයේ මේ පාඨමාලාවේ අපි බලාපොරොත්තු වෙන මට්ටමට මේ ගොඩනැගෙන ළමයාට තරුණයාට ඉතාමත්ම සුවිශේෂී දෙයක් ලැබෙනවා. ඒ තමයි වෘත්තීය පුහුණුවකට යන අවස්ථාව. දැන් අපි වෘත්තීය පුහුණුව ආයතනයක් නෙමෙයි. ඔව්. එතකොට අපි මෘදු කුසලතා ජීවන කුසලතා හදන ආයතනයක්. දැන් වෘත්තීය පුහුණුවට දැන් ඔය ඔබ දකින්නේ දඹුල්ල හොටල් පාසලේ වෘත්තීය පුහුණුව ලබන සිසුන්. දඹුල්ල හොටල් පාසල කියන්නේ අපේම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්. අපිට තියෙන හිමිය දෙකයි. නමුත් අපි මේ රටේ තියෙන කීර්තිමත් ඉහළ මට්ටමේ ප්‍රතිවිතන සහිත සියලුම වෘත්තීය පුහුණු ආයතනත් එක්ක වැඩ කරනවා. මේ මාස 3 පාඨමාලාව හදාරන ළමයා ඔහු ඒ නියමිත කාර්ය සාධනය ඉටු කරනවා නම් අපේ මෙරිට් සිස්ටම් එකක් තියෙනවා. උඩ අපි ඇගීමකට ලක් කරන මේ මෙරිට් සිස්ටම් එක කරා ඇගීමකට ලක් වෙන ළමයාට පුළුවන් ඔහු කැමති ඔහුට ගැළපෙන වෘත්තිය අපි ඔහුගේ වෘත්තීය ලැබියාවන් වෘත්තීය යතුරු වගේ පරීක්ෂණ හරහා මනෝමිතික පරීක්ෂණ හරහා අපි හොයාගන්නවා. ඔහුත් එක්ක සාකච්ඡා කරනවා. අපේ වෘත්තීය මාර්ගෝපද නිලධාරීන් ඔවුන් සමග එකට ඉඳගෙන ඒ සාකච්ඡාව කරලා ඔවුන්ට ඒ වෘත්තීය පුහුණුවට අවශ්‍ය කරන සියලුම මූල්‍ය සහ අපි ලබා දෙනවා. නිවන්ත කියපු කාරණා බොහොම වටිනවා. මේ තමුන් කැමති රස්සාව තෝරගන්න ඕනි ජීවිතේ ඕනම මිනිස්සෙක්. එහෙම නොවුනොත් වෙන්නේ රස්සාව තුළ නීරස බවක් විඳිනවා. රස්සාවත් හරියට කරන්නේ ජීවිතෙත් සාර්ථක වෙන්නේ නැහැ. දැන් මේ මොන ගැප් එක? ওই ගැප් එක අපේ වෘත්තීය පුහුණු නිලධාරීන් වෘත්තීය මාර්ගෝපද නිලධාරීන් විසින් මැනවින් බ්‍රිජ් කරනවා. එතනදී ඒගොල්ලෝ කරන්නේ ඒ ළමයාට නියම වෘත්තීය තෝරලා දීලා ඊට වඩා වැදගත් නැති මහත්මයා දැන් වෘත්තීය තෝරලා දුන්න කියන්නේ යොවුන් සේනාංකයේ මේ අර නියම කාර්ය සාධන ලබා ගන්න ළමයාට මේක සම්පූර්ණ ෆ්‍රී මේ කෝස් එක දෙන්න පුළුවන් අපිට. ඉතින්කෝ දැන් එයා යනවා කියලා මේ සීමන් කෙනෙක් වෙන්න කැමතියි කියලා. ඒ වගේ කෝස් එකක් ලොකු ගාණක්. හැබැයි අපි ඒක බලන්නේ නැහැ. ඒක යොවුන් සේනාංගෙන් ගෙවනවා. ඉතින් මේක මේ වර්තමාන සභාපතිතුමා විසින් මේ ගිය අවුරුද්ද හඳුන්වලා දුන්න සංකල්පය මේ දැන් ක්‍රියාත්මකයි ඒක. ඉතින් ඔබට අවශ්‍ය නම් තරුණ ළමයෙකුට අවශ්‍ය නම් හොඳ වෘත්තීය පුහුණුවට යන්න ආර්ථිකය ප්‍රශ්නයක් උඩ තියෙනවා නම් පැහැදිලිවම උඩ මෙසම තියෙනවා මෙතන. යොවුන් සේනාංග මූලික පාඨමාලාවේ ඔහු මැනවින් ක්‍රියාත්මක වෙනවා නම් එතනින් එහාට ඔහුගේ වෘත්තීය ජීවිතය බලා ගන්නවා. ඔහුට අවශ්‍ය කරන වෘත්තීය පුහුණුව අපි ගන්න දෙනවා. සමාජයේ මේ දෙමව්පියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපේ මිටේ මේ ආර්ථිකයේ සරුණෑ කොහොමද මගේ දුව පුතා මේ ඉස්සරහට ගෙනියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙන්නේ නැත්නම් වෘත්තීය පුහුණුවක් ලබා දෙන්න ලොකු ගැටලුවක්. හැබැයි විසඳුමක් තියෙනවා දැන්. පැහැදිලි විසඳුමක් තියෙනවා. මොකද අපි දැන් ඇත්තටම අපි රජයට ස්තුතිවන්ත වෙන්න ඕන. දැන් ආර්ථික අපහසුතාව තිබුණත් රට තුල අපිට අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. මේ වගේ අපි බලාපොරොත්තු වෙන ළමයි ප්‍රමාණයට ඒ වගේ වෘත්තීය පුහුණු ළඟා කරගන්න අපිට අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් අපිට ලබා දීලා තියෙනවා. සෑම බජට් එකකින් බජට් එක කරා. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක් ඇත්තටම. එතකොට තව දෙයක් මම කියන්න ඕන ඇත්තටම දැන් අපි වෘත්තීය පුහුණුවක් කිව්වම දැන් අපිට මතක් වෙනවානේ දැන් ඔබතුමාට මතක ඉංජිනේරුමේ වෘත්තීන් තියෙනවා, තාක්ෂණ වෘත්තීන් තියෙනවා. දැන් මේ සියල්ල අපි දන්නවා. හැබැයි ක්‍රීඩාව කියන්නේ වෘත්තියක්.
වෘත්තිමය ක්‍රීඩා කියලා කතා කරනවානේ. අපේ රටේ වෘත්තිමය බව අඩුයි ක්‍රීඩාවේ. අපි ඒක හදන්න ඕනේ. අඩුත් අපි හදන්න ඕනේ. හරිද? දැන් ක්‍රීඩා ඇමතිතුමා හැමතිස්සෙම සාකච්ඡාවට බඳුන් කරන තමයි ඩොලර් බිලියන 1ක ක්‍රීඩා ආර්ථිකයක් කියන සංකල්පය. නැතිත් මතක තියාගන්න ඩොලර් බිලියන 1ක් කියන්නේ ලංකාව තේ රටේවල ගන්න ඩොලර් බිලියන 2ක් ආසන්න වශයෙන්. ඒත් ඩොලර් බිලියන 1ක් කියන්නේ ලොකු ගාණක්. ඉතින් ඩොලර් බිලියන 1ක ක්‍රීඩා ආර්ථිකයක් හැදෙන්න නම් වෘත්තිමය ක්‍රීඩක වෙන්න ඕන. ඔවුන්ට අවශ්‍ය කරන නිෂ්පාදන ලංකාවේ නිෂ්පද වෙන්න ඕන. ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් සැපෙන්න ඕන. අන්තර්ජාතික ක්‍රීඩකයන්ට වෙලා ලංකාවේ ක්‍රීඩා කරන්න අවස්ථාව තියෙන්න ඕන. ඔවුන්ට ඒ සඳහා පහසුකම් තියෙන්න. මේකෙන් තමයි ඩොලර් බිලියන 1ක ආර්ථිකය හැදෙන්නේ. දැන් මෙතෙන්ට යන්න යවුන් සේනාංකය දැවැන්ත පියවරක් ගත්තා. මොකද්ද? යවුන් සේනාංකය අපිට ඔලිම්පික් පදක්කමක් දක්වා යාගේ ක්‍රීඩා තෝරගත්තා. විශේෂම දෙකක්. දුනු විදීම සහ ඉලක්ක වෙඩි තැබීම. මේවා අපේ ඇඟෙන් එන ජානමය හැකියාවන් තියෙන ක්‍රීඩා. අපිට දුවලා මෙඩල් එකක් ගන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි දුනු විදලා රයිෆල් ෂූට් කරලා ගන්න පුළුවන් වෙන්න. අපේ අතේ තියෙන මුතුන් මිත්තන් ගෙන්නන අපේ තියෙන හැකියාව දක්ෂතා ලේවල ජානවල තියෙනවා. අපි මේක පූල් කරා. අපි දැන් පටන් ගන්න තියෙනවා සංචිතය යක්කල දුනු සහ රයිෆල්. ඒ වගේම යතු යවුන් සේනාංකයේ අපේ ගමේ තරුණ තරුණයන් සියලු දෙනාටම අවශ්‍ය කරන පහසුකම් සහිතව අපි වොලිබෝල් පුහුණුව පටන් ගත්තා, සංචිත කරා. නෙට් බෝල් පටන් ගත්තා. කාන්තා ක්‍රිකට් කණ්ඩායම පටන් ගන්නවා, ලෙදර් බෝල්. හරි. මේ ක්‍රීඩාව අපි හදන්නේ ක්‍රීඩා ආර්ථිකයට යන අඩිතාලමක් විදියට. පැහැදිලි. දැන් ඔය අතරේදී ජනන් මේ පහුගිය කාලේ විශේෂයෙන්ම මේ සිද්ධ කරපු දේවල් පිළිබඳව අපි කතා කරමු. ජනතා වගකීමක් තියෙනවා, ජාතික වගකීමක් තියෙනවා. ඔබේ ආයතනයේට මොනවද පහුගිය කාලේ කළේ සහ ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ? අනිවාර්යයෙන්ම ජාතික වගකීමක් තියෙන ආයතනයක් විදිහට අපි පසුගිය කාල වකවානුවන් තුළ මම ඉතාමත් කෙටියෙන් කියන්නම් විවිධ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන අපිට ඉල්ලීම් කරා. මොකද මේ මෘදු කුසලතා සම්බන්ධයෙන් ඉන්න එකම රාජ්‍ය ආයතන වශයෙන් අපි පසුගිය කාලෙම අපේ කාර්ය මණ්ඩලය නිරන්තරයෙන්ම කාර්ය බහුල වෙච්ච වකවානුවක් තිබුණේ. උදාහරණ කිහිපයක් ගත්තොත් බහුකාර්ය කාර්ය සාධක බලකාර දෙපාර්තමේන්තුවට බඳවාගත්ත ප්‍රාථමික ශිල්පීය ගණයේ නිලධාරීන් සඳහා එහෙම නැත්නම් ඒ සේවා ගණයට අයත් පිරිස සඳහා අපි අවශ්‍ය කරන මෘදු කුසලතා සංවර්ධන පුහුණුව 35000කට අධික ප්‍රමාණයක් අපි සිද්ධ කරා. හරිම ආඩම්බරෙන් කියන්න කැමතියි. ඒ වගේම තමයි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට ප්‍රවේශ වෙන පැමිණෙන ඒ පුහුණුලාභීන්ට සඳහා අවශ්‍ය කරන මූලික වටේ ආරම්භක මෘදු කුසලතා පුහුණු වැඩසටහන අපි 10000කට වැඩි ප්‍රමාණයකට අපි සිද්ධ කරා. ඒ වගේම තමයි ඒ පුහුණුව පැත්තෙන් සහ ඉන්න අනතුරු අපි බැලුවොත් මේ විවිධ සමාජ වගකීමක් විදිහට සමාජ වගකීමක් තියෙන ආයතනයක් විදිහට අපි යම් යම් අර්බුදකාරී අවස්ථා එනකොට ඒ වගේම තමයි ව්‍යසනකාරී තත්ත්වයන් එනකොට අපි පසුගිය කාල වකවානුව තුළ ලේ බැංකුවේ ධාරිතාව අඩු වෙනකොට අපි ගිහිල්ලා ලේ ලබා දීමේ පරිත්‍යාග කිරීමේ කාර්යය වල නියැලුණා. ඒ වගේම තමයි ඇඳන් දසදහසක් සකස් කිරීමේ වැඩසටහන ඔබ දකින්නේ රූපරාමෝලේ වැඩසටහන. ඒ වගේම තමයි මානුෂත්වයෙන් පිරිච්ච මිනිස්සු විදිහට අපි ඒ කාලවකවානුව තුළ කෑම බීම පවා නැති හිටපු සතුන්ට පවා අපි කන්න බොන්න ලබා දුන්නා. ඒ වගේම තමයි වයිග්‍රීන් ව්‍යාපෘතිය ඔබ ඉස්සෙල්ලා සඳහන් කරා මේ කොම්පෝස්ට් සහ පරිසර හිතකාමී ව්‍යාපෘති වශයෙන් අපි නිරන්තරයෙන්ම මේ අපේ මධ්‍යස්ථානවල සහ සියලුම අපේ තරුණ තරුණියන්ව බලගන්නමින් ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය කරන දායකත්වය ඒ වගේම තමයි ඔබ මේ දකින්න අපි කැන්සර් හොස්පිටල් එකට පරිත්‍යාග කරපු අවස්ථාව එතනිනුත් නතර වෙන්නේ නැහැ බොහෝ අවස්ථා තියෙන ඒ වගේම තමයි මද්‍රාවි ශ්‍රී ලංකා සමාවෙන්න අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා ඒකාබද්ධව ඔවුන්ගේ මූලික පුනරුත්ථාපන ප්‍රතිකාර ලැබපු ඒ පුහුණුලාභීන් අපි මූලික පුහුණුවකට යොමු කරා. මේ ආදී වශයෙන් අපි විශාල වැඩසටහන් ප්‍රමාණයක් පසුගිය කාලවකවානුව තුළ ක්‍රියාත්මක කරා. සහ අපි බලමු ඉදිරියේදී මොනවාද ජාතික යොවුන් සේනාංගය ඉදිරි ගමන් මඟ සඳහා සහ මේ රටේ තාරුණ්‍ය සඳහා මොන විදිහේ වැඩසටහනද මොන විදිහේ ක්‍රියාමාර්ගද අපි අරගෙන තියෙන්නේ කියන කාරණේ. ජනනි අපිට මොහොතක් දෙන්න අපේ විරාමයක් අරගෙන මේ පිළිබඳව කතා කරමු. බොහෝ දේ කතා කරන්න කොහොමද සම්බන්ධ වෙන්නේ මේ සියල්ලත් කතා කරන්න ඕනේ. ඔය අතරදී විශේෂම දැන් මේ ජනනි කිව්වත් දේත් එක්කම මොන වගේ දේවල්ද කරලා තියෙන්නේ ඉස්සරහට කරන්න තියෙන්නේ සහ සම්බන්ධ වෙන්නේ කොහොමද අපි කතා කරමු විරාමයක් අරගෙන.
අපි කතා කරමින් ඉන්නේ ජාතික ජොවුන් සේනාංකය පිළිබඳව. දැන් නිවන්ත කනුරු මහත්මයා ඉන්නවා. ඔබතුමන් කතිකාචාර්යවරයෙක් ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාල නියෝජනය කරන. දැන් නිවන්ත මහත්මයා මේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් ජොවුන් සේනාංකයේ මේ උගන්වන දේවල් අද කාලයට ගැලපෙනවද? යාවත් කාලීන වෙලාද මේ ලෝකයේ තියෙන අලුත් ප්‍රවණතා එක්ක අදට ගැලපෙන දේවල්ද උගන්වන්නේ සහ මේ ලබා දෙන දැනුම? ලෝකයේ තියෙන අදිත් මහත්මයා එක්තරා සංක්‍රාන්ති සමයක ලෝකයේ virtual platform එක දුවන්නේ නැද? යවුන් සේනාංකයත් virtual platform එකට ආවා හැමෝටම කලින්. පහුගිය කොරෝනා සමයේ කොවිඩ් සමයේ මධ්‍යස්ථාන උගන්වන්න බෑ අපිට. හැබැයි අපි සියලුම මධ්‍යස්ථාන ඈත ගම්දනවල සෑම ළමයෙකුටම අපි ඔන්ලයින් ඉගෙනුවා. උන්ට අවශ්‍ය කරන data sim ලබා දීලා device වලට support කරලා අපි සියලු දෙනාටම ඔන්ලයින් ඉගෙනුවා. හරිද? එතකොට ඒ වගේම අපි දැන් ලෑස්ති ලෝකයේ තියෙන රැකියා ඉල්ලුමක් විශේෂයෙන්ම ජපාන වගේ රටවල් වලින් සාතු සේවය වගේ ස්කිල් ජොබ් වලට. හැබැයි භාෂාව නැහැ. රටපුරාවේ භාෂා මධ්‍යස්ථාන ඕපන් අරනවා දැන්. මේ අවුරුද්ද ආරම්භ කරනවා ජපන් භාෂාව. සහ ආර්ථිකයේ චීනත් එක්ක ඉදිරියට යනවා නේ ලංකාවේ. ඒතකොට චීන භාෂා මධ්‍යස්ථාන අපි ආරම්භ කරනවා. එතකොට මේ ලෝකෙට ගැලපෙන්න තමයි අපි මේ තරුණයව හදන්නේ. එතකොට අපි ඉලක්කයක් තියෙනවා 28%ක් 30ක් වෙලා තියෙන ලංකාවේ තරුණයාගේ විරකියාව. ජෙනරල් අන්එම්ප්ලොයිමන්ට් එක 5ක් වුණාට තරුණයාගේ 25% 30ක් අන්එම්ප්ලොයිමන්ට් එක තියෙනවා. මේක 10%ට වඩා අඩු කරන්න. ඉතින් මේ ගමනේදී අපි මේ ලෝකෙත් එක්ක යන්න ඕනේ. අපි ඒක තමයි ලෝකේ අපි මිලියනයක් විතර රස්සා හදන්න ඕනේ මේකට. ඉතින් මේ ලෝකයේ තියෙන රැකියා අවස්ථා ග්‍රහණය කරන්න තමයි අපි දැන් මේ භාෂා පුහුණුව වගේ පුහුණු ලබා දෙන්නේ. හොඳයි. එතකොට ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා දිගටම මේක ක්‍රියාත්මක කරන්න. මොකද අපි දැන් ඒ වෙනුවෙන්ම වෙනම යවුන් සේනාංකයේ U Academy කියලා. U Academy කියන්නේ NYC U Academy කියන්නේ ඔන්ලයින් ඇකඩමි එක. දැන් හැම ළමයෙකුට සමාජයට මේක මේ මධ්‍යස්ථානට එවිලා ගන්න බැරෙන්න පුළුවන්. දැන් ඔබතුමාට ජීවන කුසලතාවයක් ෆිසිකලි නැත්නම් ශාරීරිකව මෙතනට එන්න බැරි පුළුවන්. හැබැයි ඔන්ලයින් මේක ගන්න පුළුවන්. අපි U Academy එකක් හදලා තියෙනවා. හොඳයි. ලෝකෙ වෙනස් වෙන්නේ මොන වේගෙන්ද? යවුන් සේනාංකයේත් ඒ වේගෙ වෙනස් වෙනවා. හොඳයි. ඒ අතර ජනනි මොනවද අනාගත බලාපොරොත්තු සහ කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් නම් කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන්? ඔව් අපේ අනාගත බලාපොරොත්තු විදිහට අපේ මූලික පාඨමාලාවේ පාඨමාලාට වටිනාකමක් දෙන්න සිටියන් ගිල්ස ආයතනයත් එක්ක ඉදිරි කටයුතු සිදු කරගෙන යන අපි බලාපොරොත්තු වෙන සිටින වටිනාකම එකතු කරන්නට ඒ වගේම තමයි ජෝදාන් වැඩසටහනක් තියෙන ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන ඒ පිටරට යවන ඒ විදේශ ශ්‍රමිකයන් විදිහට කටයුතු කරන්නට අපේක්ෂාවෙන් සිටින අයට අපි අවශ්‍ය කරන පුහුණුව සහ අවශ්‍ය කරන මඟ පෙන්වීම සිදු කරන්නට නියමිතයි. ඒ වගේම තමයි හෝටල් ක්ෂේත්‍රයේ අපේ පාසලක් තියෙනවා. ජෙට්වින් ආයතනයත් එක්ක ඉදිරි කටයුතු සිදු කරන්නට අපි ලහිලහි කටයුතු සූදානමින් සිටිනවා. ඒ විතරකුත් නෙමෙයි ලංකා හොස්පිටල් එක අපි ඒකාබද්ධව ගිවිසුමක් අත්සන් කරලා තියෙන ඔවුන් සමගම මේ කියාට ඒක වැඩසටහනක් ඒක සාතු සේවිකාවන් කොයි විදිහටද වුණ යොමු කිරීමට අපි අවශ්‍ය කරන මඟ පෙන්වීම සිදු කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි අපි ඉදිරියේදී අපි හිටපු අතිරේක අධ්‍යක්ෂතුමා කිව්වා මේ වෘත්තීමය ක්ෂේත්‍රය නහර පූර්ණ කියන්නේ යම් ක්ෂේත්‍රයක් වෘත්තීමය ක්ෂේත්‍රයක් සඳහා යොමු වෙන්නට අවශ්‍ය කරන ලැබියාවක් හැකියාවක් තියෙන පුද්ගලයන් සඳහා තරුණ තරුණියන් සඳහා අපි පූර්ණ ශිෂ්‍යත්ව ලබා දෙනවා. ඉතින් ඒ ශිෂ්‍යත්වයේ ප්‍රමාණය නෙමෙයි අතරම ගුණාත්මක ශ්‍රී ලංකාවේ ඒ සම්බන්ධයෙන් ප්‍රවීණ සහ ඉතාමත් හොඳම ආයතනය කොතනින්ද අන්නේ ඒ ආයතනය ලබා දෙන පාඨමාලාවට අවශ්‍ය කරන පූර්ණ ශිෂ්‍යත්වය අපි ලබා දෙන්න කටයුතු සූදානම් කරගෙන. ඔව්. කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන්? ඇත්තටම අපි දිවයිනපුර අපේ මධ්‍යස්ථාන 56ක් තියෙනවා. සියලුම පළාත් ආවරණය වෙන විදිහට අපේ මූල ස්ථානයේ අංක 420 බෞද්ධාලෝක මාවත කොළඹ 7 කියන ස්ථානයේ තමයි තියෙන්නේ. ඒ වගේම තමයි අපේ මධ්‍යස්ථාන තියෙනකොට දිවයිනපුරා තියෙනවා කියලා මම ප්‍රකාශ කරා. ඒ මධ්‍යස්ථානවල අපේ උපදේශක මණ්ඩලය ඔබ වෙනුවෙන් ඔබගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටිනවා. අපිට මම මේ කියන දුරකථන අංක ඔස්සේ ඔවුන්ව සම්බන්ධ කරගන්නට හැකියාව තිබෙනවා. 071 0377 377 නැවතත් කියනවා 071 0377 377 සහ 0112 668 885 කියන දුරකථන ඔස්සේ ඔබට සම්බන්ධ වෙලා අපිත් එක්ක ඒකාබද්ධ වන්නට අපිත් එක්ක ඔබේ ජීවිතය එකතු නිසි විදිහට මඟ පෙන්වීම සිද්ධ කරන්නට ඔබ සවිබල ගැන්නු සමබර තාරුණ්‍යයක් විදිහට මේ රටේ ආර්ථිකයට දායකත්වය ලබා දෙන්නට අවශ්‍ය කරන ඒ දායකත්වය ඔබට ලබා දෙන්නට අපිත් එක්ක එකතු වන්න කියන සහෘද ආරාධනය මේ රටේ තරුණ තරුණයන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ සියලු තොරතුරු ජාතික යොවුන් සේනාංකයේ වෙබ් අඩවියට ගිහිල්ලත් ලබා ගන්න පුළුවන්. මේ දුරකථන අංක වලට අපේ විද්‍යුත් සහ අපේ Twitter Instagram ඒ වගේම තමයි අනිකුත් සමාජ මාධ්‍ය පාවිච්චි කරන සමාජ මාධ්‍ය ජාලාවන් ඔස්සේ සම්බන්ධ කර ගැනීම හැකියාව තිබෙනවා. තාක්ෂණයේ දිනුනේ ඒ තාක්ෂණයට අනුගත වෙලා ජාතික යොවුන් සේනාංකයත් කටයුතු කරන බව අපිට පේනවා. මේ සියල්ල ඔබට ලැබෙන්නේ නොමිලේ. බවත් මතක් කරන්න ඕනේ. පාඨමාලාවලට නොමිලේ සහ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක බොහොම වටින අවස්ථාවක් කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසාමයි ජාතික යොවුන් සේනාංකය වෙනුවෙන් අද දවසේ 7 වෙනි පැය අපි වෙන් කළේ. අපි ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වුණා ජාතික යොවුන් සේනාංකය නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂ පුහුණු ජනනි අබේසිංහ මෙනෙවිය. බොහොම ස්තුතියි. අපිත් එක්ක එකතු වුණාට ඒ වගේම අපිත් එක්ක එකතු වුණා ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ඩිවන්ත කනුවන ඔහු හිටපු අතිරේක අධ්‍යක්ෂතුමන් ජාතික යොවුන් සේනාංකය නියෝජනය කරන්න. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අපි සූදානම් අදට ඔබේ නිවසෙන් සමු අරගෙන යන්න යලිත් අපේ හමුවීම හෙට උදේ 7ට. ඔබට සුබ දවසක්.